ඔයගොල්ලෝ හැමෝටම ප්‍රීතිමත් උදෑසනක්. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න Zoom app එක කරා සම්බන්ධ වෙලා ඉන්න අපේ සුපුරුදු සමාජිකවන්වත් ඒ වගේම අපිත් එක්ක Facebook පිටුව හරහා සම්බන්ධ වෙන්නා වූ අපේ ආදරණීය මිතුරු මිත්‍රයන්වත් අපි තාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අපි ගොඩක් සන්තෝෂ වෙනවා. මොකද බොහෝ දෙනෙක් අපිත් එක්ක Facebook පිටුව හරහා සම්බන්ධ වීම ගැන අපි දෙවියන් වහන්සේට අපි උන්වහන්සේට සිතුවන්ත වෙනවා. ඔබ තුල උන්වහන්සේ තබා තිබෙනා වූ ඒ පිපාසය ගැන දේව වචන ඉගෙන ගන්නට උන්වහන්සේ ඔබ තුල තබා තිබෙනා වූ පිපාසය ගැන ඒ තුල දේව වචන ඉගෙනගෙන ඒ තුල වර්ධනය වෙන්න සත්‍ය අවබෝධ කරගන්න ආලෝකයේ සහ අඳුර අතර වෙනස අවබෝධ කරගන්න ඔබ ගෙන තිබෙනා වූ ඒ පියවර ගැන අපි උන්වහන්සේට සිතුවන්ත වෙනවා. උන්වහන්සේ මේ සත්‍ය මේ ආලෝකය සංගවාතියන්ට ඉඩ දෙන්නේ නැහැ කෙසේවත්. සාතන් පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ආලෝකයෙන් මිනිස්යාව ඈත් කර තබන්නට, මේ ආලෝකයේ සංගවා තබන්නට. උන්වහන්සේ අද දවසේදී අතිශුද්ධ ස්ථානයේ කරන්නා මේ සිද්ධ වූ මෙහෙන් සිද්ධ වූ මදහත්කාර මෙහෙන් මිනිස්යාව ඈත් කර තබන්නට උ දන්නවා මේක තමයි ගැලවීම කියන කාරණේ. ඒ නිසා උන්වහන්සේ ඒ දෙයට සාතන්ට ඉඩ දෙන්නේ නැහැ. යක්ෂ නපුරාට විරුද්ධ බලවේගකට වලට ඉඩ දෙන්නේ නැහැ. උන්වහන්සේ දවසේදී ස්වර්ගයේ කරන්නා මෙහෙන් මිනිස්යාව ඈත් කර තබන්නට කෙසේ හෝ උන්වහන්සේගේ දාසයන්ව පාවිච්චි කරනවා මේ සේවය මේ පණිවිඩය මිනිස්යන් අතර ගෙන යන්නට. ඒ නිසා අපි බලයෙන් යුක්තව මේ පණිවිඩය ප්‍රකාශ කරමු. උන්වහන්සේගේ ශුද්ධ ලියවිල්ලේ උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. ඒ බලය උන්වහන්සේගේ දාසයන්ට මෙහෙකරුවන්ට දාස දාසීන්ට උන්වහන්සේ වගුරුවන්ට යනවා. ඒ නිසා අපි බලයෙන් යුක්තව මේ පණිවිඩය මොන බාධකාවක් මොන විරුද්ධවාදීකම ආවත් අපි මේ පණිවිඩය උන්වහන්සේ අපිට දී තිබෙනා වූ කාර්යය අපි ගෙන යන්න ඕන. සත්‍ය සහ අසත්‍ය නැත්නම් ආලෝකය සහ අඳුර අතර වෙනස කිතුණුවන්ට පෙන්ලා දිය යුතුමයි. මොකද ඒක තමයි අවසාන කාලයේදී උන්වහන්සේ ඔබෙන් මගට බලාපොරොත්තු වෙන. ඒ කාරණේ නිසා තමයි විශේෂයෙන් මේ මණ්ඩප මෙහෙය පිළිබඳව මම කතා කරන්න කල්පනා කරේ. මොකද සාතන් පුළුවන් තරම් පහර ගහන්නේ සාතන් පුදුමාකාර විදියට පුදුමාකාර නැත්නම් තරහකින් ඉන්න කාරණයක් තමයි මේ යේසුස් වහන්සේ මේ උන්වහන්සේ ස්වර්ගයේ අතිශුද්ධ ස්ථානයේ කරන්නා වූ මෙහෙය ඔහුට දරන්න බෑ මේක. මොකද ඔහු දන්නවා මේ තුල තමයි ජීවනය තියෙන්නේ කියලා. ඒ නිසා තමයි පවුල්තුමා කියන්නේ ඉදින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් ශුද්ධ වූ මේ සේවය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන් අතිශුද්ධ ස්ථානයේ කරනවා මේ ශුද්ධ වූ සේවය මිනිසයා දැනගත්තට පස්සේ මිනිසයා අනිවාර්යයෙන්ම පෞකාර මිනිසයා උන්වහන්සේ වෙතට ගිහිල්ලා උන්වහන්සේ තුල ඒ අලුත් ජීවනය නැත්තම් ඒ පෞකමාව ලබාගෙන උන්වහන්සේ සමග ශුද්ධ ස්ථානයට ඇතුල් වෙලා අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙන පිණිස උන්වහන්සේගේ පැමිණීමේදී ඒ ස්වර්ගීක ජීවිතයට මහිමාන්විත ජීවිතයට ඇතුල් වෙන පිණිස මිනිසයා සූදානම් වන බව හොඳාකාරව දන්නවා. ඒ නිසා ඔහුට කරන්න පුළුවන් වූ හැම දෙයක්ම ඔහු කරනවා. ඒ නිසා මේ ශුද්ධ වූ පණිවිඩ අපි ඉගෙනගෙන අපි ගිය සතියේ තාමත් වැදගත් පණිවිඩයක් ඉගෙන ගත්තා. ඒක ඔබ දන්නවා පුදුමාකාර ආශාවක් උනන්දුවක් අප තුළ ඇති කරනවා. මේ මණ්ඩප මෙහෙය තුළ උන්වහන්සේ තබා තිබෙනා මේ ගැඹුරු සත්‍යතාවයන් තේරුම් ගන්නට. ඔබ දැක්කා ගිය සතියේ මම මේ ඩයග්‍රෑම් එක නැත්නම් මේ චිත්‍රය ඔබ ඉදිරියේ අද දවසේදී මේ පාඩමේ අවසානයේදී තබනවා. ඔබ කොහෙද හිටියේ? ඔබ පාපේ නිසා කොයි තත්ත්වයකටදපත් උනේ? මොකද ඒකට හේතුව තව ගොඩාක් දේවල් මේ චිත්‍රය තුළ අඩංගු වෙනවා. ඒ චිත්‍රය තුළින් ඔබට කතා කරන්න ඔබට පැහැදිලි කරගන්න තිබෙනවා. ඔබට පැහැදිලි කර දෙන්න තිබෙනවා. මේ අද දවසේදී අපි ඉගෙන ගන්න යනවා දෙවෙනි කොටස. මණ්ඩප මෙහෙය තුළ ජීවනය සහ මරණය කියන කාරණා දෙක කොයි ආකාරයෙන්ද අඩංගු වෙලා තැන්පත් වෙලා උන්වහන්සේ ඒ තුළ සංගවා තිබෙන්නේ කියන කාරණය. මණ්ඩප මෙහෙය අවශ්‍ය වුණේ මොන හේතුව නිසාද කියන කාරණේ අපි අද දවසේදී ශුද්ධ ලේවිල තුලින් කරගන්න යනවා. ඒ නිසා මේ මණ්ඩප මෙහෙය මනුෂ්‍යයා පෞකල දා පටන් ඒ මදහත්කාරකම නැත්තම් ඔබට මම පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ ඒ සමානත්වයට පවපු මනුෂ්‍ය උන්වහන්සේත් එක්ක ජීවත් වුණා. උන්වහන්සේත් එක්ක ජීවත් වුණා. ඒ මනුෂ්‍යයා මදහත්කාරයක අවශ්‍ය වුණේ නැහැ. ඒ මුහුණට මුහුණලා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම් පවත්වපු මනුෂ්‍යයාට
ඇයි මණ්ඩපමයක් අවශ්‍ය වුණේ නෑ එදා. මැදහත්කාරයෙක් අවශ්‍ය වුණේ නෑ. නමුත් මෙහි අවශ්‍ය වුණේ මිනිස්යා පව් කළ දා පටන් මැදිහත්කාරයෙක් අවශ්‍ය වුණා. ඒ සම්බන්ධතාවය පියාණන් වහන්සේ ඒ මනුෂ්‍යත් අතර ඇති වුණා වූ අසමගිය සමගි කරන්නට ඒ මැදහත්කාරකම අවශ්‍ය වුණා. මේ මණ්ඩපේ මේ අවශ්‍යතාවය දා පැනනගා. ඒ නිසා අද දවසේදී අපි ශුද්ධ ලියවිල තුලින් මේ කාරණා පැහැදිලි කරගන්න යනවා. ඒ නිසා මම ගොඩාක් සන්තෝෂ වෙනවා ඔබ අපිත් එක්ක සම්බන්ධ වීම ගැන. හොඳයි අපි මේ කාරණේ විශේෂයෙන් අද දවසේදී අපි ඉගෙන ගන්න යන්නේ මරණය සහ ජීවනය කියන කාරණා දෙක කොයි ආකාරයෙන්ද මණ්ඩප මෙහෙය තුල අන්තර්ගත වෙලා තිබෙන්නේ කියන කාරණේ අපි මේ ආදී වශයෙන් අපි සති ගණනාවක් ඉදිරියට ඉගෙන ගන්න යනවා. මණ්ඩප මෙහෙය තුල මේ ගැලවීම කියන කාරණය කොයි ආකාරයෙන්ද අඩංගු කරලා නැත්නම් තැම්පත් කරලා තිබෙන්නේ කියන කාරණේ ගොඩාක් අය හිතේ තියාගෙන ඉන්නේ මේ පරණ ගිවිසුමේ මණ්ඩප මෙහෙය. ඔව් ඒක සිද්ධ වුණා. ඒකෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව උන්වහන්සේ එතන අපිට හම්බෙනවා. පූජාව හම්බෙනවා. පූජකයා හම්බෙනවා. උත්තම පූජකයා හම්බෙනවා. පෞකාර මිනිසයා හම්බෙනවා. මේ කාරණා අපිට ඒ පරණ ගිවිසුමේ මණ්ඩප මෙහෙය තුල හම්බෙනවා. මොනවද හම්බෙන්නේ? අපිට එතන හම්බෙනවා පෞකාර මිනිසයාව හම්බෙනවා. පූජාව හම්බෙනවා. අපි දන්නවා පූජාව බැටළු පැටියා වුණා. ඊළඟට පූජකයව හම්බෙනවා. උත්තම පූජකයව හම්බෙනවා. අපි ඉගෙන ගත්ත ගිය සතියේ නැත්නම් ගිය පාඩම තුළින් මේ කාරණා තුනම යේසුස් වහන්සේ කොයි ආකාරයෙන්ද පූජා වුණේ, උන්වහන්සේ කොයි ආකාරයෙන්ද පූජකයා බවට පත් වුණේ, ඊළඟට උන්වහන්සේ කොයි ආකාරයෙන්ද අතිශුද්ධ ස්ථානයේ සේවය සඳහා උත්තම පූජකයා බවට පත් වුණේ කියන කාරණා, උන්වහන්සේ කොයි ආකාරයෙන්ද ඒ සඳහා ඒ බලය ලැබුවේ කියන කාරණා හේබ්‍රේ පොත තුළින් අපි දැන ඉගෙන ගත්තා. ඒ නිසා මේක පරණ ගිවිසුමට පමණක් අදාළ වන කාරණයක් නෙවෙයි. මේක තමයි මිනිස්යාගේ ගැලවීම. යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම දක්වා උන්වහන්සේ අපව උන්වහන්සේගේ තේජසේ ශරීරයට මාරු කරන අවස්ථාව දක්වා මේ මෙහෙ අවශ්‍යයි. මතක තබා ගන්න. උන්වහන්සේ අපි දන්නවා ඒ උන්වහන්සේගේ සේවය උන්වහන්සේගේ පැමිණීමට පෙර උන්වහන්සේ අවසන් කරන්නට යනවා. මේ කරුණාවේ කාලය, මේ පරිවාස කාලය අවසන් කරන්නට යනවා. ඒ දවස දක්වා, ඒ පරිවාස කාලය අවසන් කරන දවස දක්වා උන්වහන්සේ මේ කරන්නා වූ සේවය, මේ පව්කමා කිරීමේ සේවය අවශ්‍යයි. ඒ සේවය උන්වහන්සේ ස්වර්ගයේ කරගෙන යනවා. නමුත් දවසක් එන්ට යනවා ඒ සේවය හමාර කරන්නට. ඒ සේවය හමාර කරන්නේ උන්වහන්සේගේ පැමිණීමේ දවසේදී ඔබවත් මවත් නැවත අර කැඩුනා වූ සම්බන්ධතා අපිට අහිමි වුණා වූ දෙවියන් වහන්සේත් එක්ක මුහුණට මුහුණලා දැකීම, ඒ සම්බන්ධතාවය නැවත ස්ථාපිත කරන්නට, අතිශුද්ධ ස්ථානයට ඔබ අරගෙන යන්නට. ඒ නිසා මේක හරි ලස්සන ගැලවීමේ සලස්ම උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙනවා. දැන් අපි යම් විශේෂණ අද දවසේදී මම ඔබට ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ මණ්ඩප මෙහෙය තුල මරණය සහ ජීවනය කියන කාරණා කොයි ආකාරයෙන්ද අතුල් වෙලා තිබෙන්නේ කියන කාරණේ අද දවසේදී අපි ඉගෙන ගන්නට යනවා. අපි බලන්ට යනවා පළමුව ජීවනය. මනුෂ්‍යයට මේ ජීවනය ලැබුණ ආකාරය මම මගේ දේශනවලදී ඔබ ඉදිරියේ තබා තිබෙනවා නොයෙක් අවස්ථාවල. නමුත් අද මණ්ඩප මෙහෙය ගැන කතා කරන නිසා, අද මේ විශේෂයෙන් දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්ම ගැන කතා කරන නිසා අපි ඒදන් උයනට යා යුතුමයි. ඒදන් උයනදී උන්වහන්සේත් එක්ක ඒ මුහුණට මුහුණලා ඒ අපේ මුල් මව්පියෝ දෙදෙනා ඒ ගත කළා වූ ජීවිතයට අපි එතෙන්ට යන්නට ඕනේ. මොකද එතන අපිට හම්බෙනවා මේ මදහත්කාර මනුෂ්‍යයාගේ පාපය, මනුෂ්‍යයා පව් කිරීම සහ ඒ මදහත්කාර සේවය පිහිටවීම එතනදී අපි ඒදන තුල අපිට හම්බෙනවා. ඒ නිසා අපි එතනට යන් පළමුව. දැන් අප දන්නවා මනුෂ්‍යයාගේ මැවීමේදී උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 සහ 27 උන්වහන්සේ පැහැදිලිව සඳහන් කරනවා උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේගේ සමානත්වය ලෙස මනුෂ්‍යව මවපු ආකාරය. මනුෂ්‍යව මැවීමේදී මනුෂ්‍යයා තුළ කිසිම පාපයක් තිබුණේ නැහැ. ඒ නිසා මරණයක් තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ මනුෂ්‍යව මැව්වේ සදා කාලයක් ජීවත් වීමට. මතක තබා ගන්න උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේගේ සමානත්වයට මවපු එකම මැවිල්ල කවුද? අපේ පළමු මව්පිය දෙන්න. ඒ නිසා උන්වහන්සේ මේ කාරණේ නැත්නම් විශේෂයෙන් මනුෂ්‍යව මැවීමේදී උන්වහන්සේ සැලකිලිමත් වුණා උන්වහන්සේගේ දෑතින් මනුෂ්‍යව නිර්මාණය කරන්නට. ඒ නිසා උන්වහන්සේ මනුෂ්‍යව මවලා ආදම් සහයව මවලා උන්වහන්සේගේ දෑතින් මවලා උන්වහන්සේගේ ස්වරූපේ දීලා උන්වහන්සේගේ චරිත ගුණාංග ඔවුන් තුළ තබලා මතක තියාගන්න උන්වහන්සේගේ චරිත ගුණාංග ඔවුන් තුළ තබලා
ඒ මැවීම හරිම පුදුමාකාරයි. මොකද උන්වහන්සේගේ ස්වරූපයත් ආදම් සායවට දුන්නා. උන්වහන්සේගේ සමානත්වය නැත්තම් දෙවියන් වහන්සේ අපි දන්නවා උන්වහන්සේ ශිෂ්‍යද්ද තරන් වහන්සේ උන්වහන්සේගේ වස්ත්‍ර ගැන අපි කතා කරනවා සුදු ලීවිල්ලේ උන්වහන්සේගේ මේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයෙන් ඔවුන්ව වැසුවා. ඒ නිසා ඔවුන්ට ආත්මික වනතා මනුෂ්‍ය වැසී තිබුණා. ඒ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයෙන් ඔවුන් ශාරීරිකව ඔවුන් ඒ තේජසේ ශරීරයක් ඇතුව ඔවුන් ජීවත් වුණා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කුමක්ද කියන්නේ? දැකීමට ප්‍රිය වූ කැමට හොඳ වූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර ගැනීමේ ගහද ස්වාමින් වහන්සේ භූමියෙන් හටගන්නූසේක. දැන් ගොඩාක් අයට අහන ප්‍රශ්නයක් නේ ඇයි උන්වහන්සේ මේ යහපත හා නපුර දැන ගැනීමේ ගහ පිටුවේ? ඒක පිටුව නැතුව සිටියානම් පාපයක් නැහැනේ. මිනිස්යලා ඒ යහපත හා නපුර දැන ගැනීමේ ගහෙන් කන්ට යන්නේ නැහැනේ කියන ප්‍රශ්නේ ගොඩාක් අය අහනවා. එතකොට එහෙම වුණා නම් පාපයක් නැහැනේ කියන කාරණේ. අපි දන්නා උන්වහන්සේ නිදහසේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයට නිදහස්කම දුන්නා. නිදහස දුන්නා. තෝරා ගැනීමේ නිදහස දුන්නා මනුෂ්‍යයාට. ඔබට මේ බයිබල් පාඩය තුලින් මම ඔබගේ අවධානය යොමු කරන්නට විශේෂයෙන් යොමු කරන්නට කල්පනා කරේ විශේෂිත වූ කාරණයක්. ඇයි උන්වහන්සේ ජීවන ගස තැබුවේ? උන්වහන්සේ මනුෂ්‍යව මවලා උන්වහන්සේගේ ස්වරූපෙට උන්වහන්සේගේ සමානත්වයට මවලා උන්වහන්සේ ඇයි ජීවන වෘක්ෂයක් ස්ථාපිත කළේ? ඇයි ජීවනයේ ගහ නැත්තම් ජීවන වෘක්ෂයක් උන්වහන්සේ මවනු ලැබුවේ? මෙතන පැහැදිලිව කියනවා කෑමට ප්‍රිය වූ හොඳ වූ සියලු ගස්ත ජීවනයේ උයන මැද ජීවන වෘක්ෂයද උන්වහන්සේ ස්ථාපිත කළා. යහපත හා නපුර දැන ගැනීමේ ගහ උන්වහන්සේ ස්ථාපිත කළා. අපි දන්නවා මේ ජීවන වෘක්ෂය අනාගතයේදී නැත්තම් උන්වහන්සේ අපිට දෙන්න යන ඒ අලුත් පොළොවේදී ඒ වගේම අපිට සුද්ධ වූ ඒ නගරය ගැන නැත්තම් උන්වහන්සේ අපිට සූදානම් කර තිබෙනා වූ යෙරුසලම ස්වර්ගීය යෙරුසලම ගැන කතා කරනකොට අපිට දකින්න දෙයක් තමයි මොකද උන්වහන්සේ මේ ජීවන වෘක්ෂය අපිට හම්බෙන ශුද්ධ නුවර එල්තර පොතේ ජීවන වෘක්ෂය ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ එතන කියනවා මේ ජීවන වෘක්ෂය ජාතීන්ගේ සුවවීම පිණිසයි කියලා. දාබර සහෝදර සහෝදරේ මේ ජීවන වෘක්ෂය තුල අපි දකිනවා මාස්පතා ඒ 12 මාස හට ගන්නා වූ ඒ පළතුරු උන්වහන්සේ ඒ ආකාරයෙන් මේ ජීවන වෘක්ෂ නිර්මාණය කරලා තිබෙනවා. අපි දකිනවා මිනිස්යාගේ පාපයේදී යේසුස් වහන්සේ කියනවා මිනිස්යා පව්කොට මේ ජීවන වෘක්ෂයකුත් අතගසා එකකින් කා සදාකාලයටම ජීවත් නොවන පිණිසේ කියලා ආදම් සයව එළවුව අවස්ථාව ඒ නගරයෙන් පිටත් කරව ඒ උයනෙන් පිටමන් කළව අවස්ථාව. අයියන් වහන්සේ එහෙම කළේ ඒ ජීවන වෘක්ෂය සහ මිනිස්යා අතර තිබෙන සමතුලිතතාවය මොකද්ද? මෙන්න මේ කාරණා අපි සුද්ධ ලියවිල්ලෙන් සොයන්නට ඕන. අයියන් වහන්සේදී ඒ විදිහට කළේ. අයියන් වහන්සේ ජීවන වෘක්ෂයක් නිර්මාණය කළේ. මිනිස්යා සදාකාලයටම මිනිස්යා මවල උන්වහන්සේ ස්වරූපෙන් උන්වහන්සේගේ සමානත්වයට මවල අයියන් වහන්සේ ජීවන වෘක්ෂයක් නිර්මාණය කළේ. අපි දන්නවා අපිට සුද්ධ ලියවිල්ලේ උත්පත්ති පොතෙන් හම්බෙනවා ඒ ජීවන වෘක්ෂයෙන් කා සදාකාලයටම ජීවත්. එහෙමනම් මේ ජීවන වෘක්ෂය තුළ උන්වහන්සේ ජීවනය තබා තිබෙනවා. මනුෂ්‍යයාගේ ජීවත් වීම පිණිස උන්වහන්සේ ඒක ඉදිරියට ගෙන යාම පිණිස එතන උන්වහන්සේ ජීවනය තබා තිබෙනවා. ඒක අපිට සුද්ධ ලියවිල්ලෙන් පැහැදිලිව උත්පත්ති පොතේත් අපිට පැහැදිලි වෙනවා. එල්දර පොතේත් අපිට පැහැදිලි වෙනවා. එතකොට උන්වහන්සේ එතන අමරණීයත්වය උන්වහන්සේ තබා තිබෙනවා. උන්වහන්සේ එතන සදාකාලයට ජීවත් වීමේ ඒ ආශිර්වාදයේ ඒ ජීවන වෘක්ෂය තුළ තබා තැබුවා. ඒක උන්වහන්සේ ඒ නිසා ඒ ගහ ඒ විශේෂිත ගහ නිර්මාණය කළේ. එතන ඒ දේ තබා තිබා ඒ වගේම යහපත නපුර දැන ගැනීම ගහ තබා තිබා. ඔබ මේ ගහෙන් කෑ දවසේදී මම මේකට ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. අයි උන්වහන්සේ කිව්වේ ඒ ගහෙන් කෑ දවසේදී අනිවාර්යයෙන් මේ දවසේම ඔබ මිය යනවායි කියලා. හැබැයි මම ඔබගේ අවධානය යොමු කරන්න අද කල්පනා කරා ඒ දෙන්න මිය ගියේ නෑ නේද කෑ දවසේදී. උන්වහන්සේ එතකොට එතන බොරුවක්ද කියලා තිබෙන්නේ. උන්වහන්සේ පැහැදිලිව කිව්වා මේ බයිබල් පාඩය අපි කියවන්න යනවා. ඒ ගහෙන් කෑ දවසේදී නුඹලා මැරෙන්න යනවා. හැබැයි ඒ මැරුණේ නෑනේ. ඔයම අපි සුද්ධ ලියවිල්ලෙන් ඇයි මොකද ඒකට හේතුව කියන කාරණේ. එතකොට ඔබට පේනවා ඒ ගහ නිර්මාණය කළා
මනුෂ්‍යයාගේ ජීවනයේ ඉදිරියට ගෙන යාම පිණිස සදාකාලයටම ජීවත් වෙන පිණිස උන්වහන්සේ ඒ ගහ නිර්මාණය කරලා මොකද සුද්ධ ලේවිල්ල ලියා තිබෙන දේ අපි පිළිගන්නටම අවශ්‍යයි. උන්වහන්සේ පැහැදිලිව එතන සුද්ධ සත්‍යතාවය එල්දරව් කර දී තිබෙන නිසා අපි මේ සුද්ධ සත්‍යතාවයට කීකරුකමේ ආත්මීය යුක්තව කීකරු වෙන්න ඕන. මේක ප්‍රශ්න කරන්න දෙයක් නෑ. මොකද උන්වහන්සේ එල්දරව් පොතේ ජීවන වෘක්ෂය ගැන කතා කරනවා. ඊළඟට උත්පත්ති පොතේ ජීවන වෘක්ෂය ගැන කතා කර තිබෙන නිසා උන්වහන්සේ ලියා තිබෙන දේ අපි උන්වහන්සේගේ වචනයට කීකරු පිළිගන්න අවශ්‍යයි. ඇයි දැන් ඔබට පේනවා උන්වහන්සේ නිදහසේ දෙවියන් වහන්සේ උන්වහන්සේ කිසි කෙනෙකුගෙන් බලෙන් නමස්කාරය ලබා ගන්නටවත් බලෙන් ආදරය ලබා ගන්නටවත් කැමති තනන් වහන්සේ කෙනෙක් නොවේ. ඉතින් ඔබට පේනවා ඇති මිනිස්යාගෙන් බලාපොරොත්තු වුණා කීකරුකම. මිනිස්යාගෙන් ඒ කීකරුකම බලාපොරොත්තු වුණා. ඒක උන්වහන්සේ බලෙන් ලබා ගන්නට යන්නේ නැහැ කිසි කෙනෙකුගෙන්. මේක අපි තේරුම් ගන්න ඕන. උන්වහන්සේ තෝරා ගැනීමේ නිදහස දුන්නා. උන්වහන්සේ නිදහසේ දිව්‍යන් වහන්සේ දුන්නා. උන්වහන්සේ මිනිස්යාව මැව්වත්, මිනිස්යාව සෑදුවත්, උන්වහන්සේ මිනිස්යාට මේ කීකරුකමේ නිදහස දුන්නා. ඔබට කැමති දෙයක් තෝරගන්න. ඔබ මම නිර්මාණය කළා මගේ ස්වරූපයෙන් මගේ සමානත්වය ලෙස. ඔබට මම බලාපොරොත්තු වෙනවා මට කීකරුව ජීවත් වීම. ඔබ මට කීකරුව ජීවත් වෙන තාක්කල් ඔබට මාත් එක්ක එකට ජීවත් වෙන්නට හැකියාවක් තිබෙනවා. ඔබට මාත් එක්ක එකට ගනුදෙනු කරන්නට නැත්නම් සම්බන්ධකම් පවත්වන්නට හැකියාවක් තිබෙනවා. වැස්මක් නැහැ. මා සමග මූණට මුහුණලා ගනුදෙනු කරන්නට හැකියාවක් තිබෙනවා. හැබැයි ඔබට තිබෙනවා තෝරා ගැනීමේ නිදහස. ඔබ මාත් එක්ක මේ ආකාරයෙන් මුහුණට මුහුණලා ගනුදෙනු කරනවද? කටයුතු කරනවද? මාත් එක්ක සම්බන්ධකම් පවත්වනවද? එහෙම නැත්නම් ඔබ ඉදිරියේ තබා තිබෙනවා. අපි මේක හරි ලස්සනට පසුගිය සබත් පාඩමකදී අපි ඉගෙන ගත්තා. පළමු පාසල පිළිබඳව. ඒද නිවෙනදී උන්වහන්සේ නිර්මාණය කළා පළමු පාසල පිළිබඳව. උන්වහන්සේ මිනිස්යාව නිර්මාණය කරලා මිනිස්යාට ඉගෙන ගන්න බොහෝ දේ ලැබුවා. ඒ එකම අපි ඉගෙන ගත්තා මිනිස්යා ඉදිරියේ ටෙස්ට් එකක් නැත්නම් ඒ විභාගයක් තිබ්බා. ඒකෙන් ඔහු සමත් විය යුතුව තිබුණා. මේක හරි ලස්සනට අපි පසුගිය පාඩම් වල අපි ඉගෙන ගත්තා. එතකොට උන්වහන්සේ විශේෂ නිර්දේශයක් දුන්නා ඒ අයට. එතකොට මේ කාරණා සියල්ල උන්වහන්සේ සම්පූර්ණ කරන උන්වහන්සේ බලාපොරොත්තු වුණ ඔවුන් ඉදිරියේ තවා තිබුණා ඒ සම්මුඛ පරීක්ෂණ නැත්තම් ඒ විභාගයේ උන් සමත් වේවි කියන කාරණයෙන් උන්වහන්සේ බලාපොරොත්තු වුණා. නමුත් අපි දන්නවා ඔහු දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවට වඩා තමන්ව නිර්මාණය කළා වූ මෞංකාරයන් විශ්වාස කරනවට වඩා කවුරුත් කියපු අහකින් සිටියාව නැත්නම් පැත්තකින් සිටියාව සර්පයා කිව්වා උදේ ඔවුන් විශ්වාස කරන්නට ඕන් පෙරමුණා. උන්වහන්සේව සැක කළා. උන්වහන්සේගේ බලය ගැන සැක කරා. ඔවුන්ව නිර්මාණය කළා වූ ඒ මෞංකාර තනන් වහන්සේ ඔවුන් සැක කළා. මතක තියාගන්න. මේ කාරණාදී දවසේදී අපි ඉගෙන ගන්න අතර ඒ සැක කිරීම කරන කොටගෙන ඔවුන් පව් කිරීම කරන කොටගෙන ඔවුන් දෙවියන් වහන්සේ හා සමග තිබුණා වූ ඒ සම්බන්ධතාවය දිදී ගියා. ඔවුන්ට දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ඈත් වෙන්න සිදු වුණා. ඔවුන්ට දුන්නා වූ ඒ තේජසේ ශරීරය, ඔවුන්ට දුන්නා වූ ඒ සමානත්වතාවය ඔවුන් අහිමි කරගත්තා. දේව ස්වරූපය ඔවුන් දරුවා. නමුත් ඔවුන්ට අහිමි වුණා දේව සමානත්වය, සමානත්වතාව ඔවුන්ට අහිමි වෙලා ගියා. අපිට හම්බෙනවා ඒ පව් කිරීම කරන කොටගෙන අපිට හරි ලස්සනට සුද්ධ ලියවිල්ලේ ඒක පැහැදිලි කරනවා මේ දැන් පව් කරන්ඩ ඔවුන් වරදකාරයෙක් ඔවුන් වරදක් කළා කියලා දැනගන්න දැන් අපි පැහැදිලිව දන්න දෙයක් තමයි අද දවසේදී මිනිස්සෙක් වරදක් කළා කියලා ඔබත් මමත් වැරදිකාරයෙක් කියලා දැන් අපි මාර්ග නීති රීති දන්නවා. එතකොට මාර්ග නීතියක් කඩ කළා කියලා අපි දැනගන්නේ කොහොමද? නීතියක් තිබෙන නිසානේ. මාර්ග නීති නැත්නම් මිනිස්සු ඔහේ වාහන දහවණය කරනවා. එතකොට මාර්ග නීතිය කඩ කළාය කියලා අපි දැනගන්නේ නීතිය තිබෙන නිසා. එතකොට අපිට හම්බෙනවා මිනිස්සයා එදා පාවු කරාය කියලා දැනගත්තේ නීතිය තිබුණ නිසා. නීතියක් නොතිබුණා නම් ඔවුන් දන්නේ නැහැ ඔවුන් පව් කළා කියලා. උන්වහන්සේට කියන්න හැකියාවක් නැහැ ඔවුන් පව් කළා කියලා. අපිට යොහන්ගේ පොතට යනකොට අපිට එතන හම්බෙනවා පාපය නම් නොපනත්කමය. පාපය නම් පනත් කඩ කිරීමේ. ඒ නිසා නීතියක් නැති තැන පාපයක් නැහැ. ඒ වචනේ පැහැදිලිව කියනවා.
මොකද පාපය වරද මොකක්ද කියලා හඳුන ගන්නට කුමක්ද සිද්ධ වෙන්නේ? නීතිය අවශ්‍ය වුණා. ස්වර්ග රාජ්‍යයේ ඒ ස්වර්ග රාජ්‍යයේ නීතිය තිබෙනවා. අපි ඉන්න ඕනෑම රටක අපි දන්නවා අපි ජීවත් වෙන රටේ යම් නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතිය කැඩුවොත් ඔබ නීති පද්ධතියට අකීකරු වුණොත් ඔබ වරදකාරයෙක් වෙනවා. ඔබට දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඔබට සමහර වෙලාවට හිරේ යන්න සිද්ධ වෙනවා. ඔබට ඊළඟට සමහරලාට මරණීය දඬුවම පවා ඇති ඒ නියම කරන්ට තිබෙනවා ඒ නීතියේ ඒ වරදේ ස්වභාවය අනුව. ඒක ඒ දේ ඒ දඬුවම සිද්ධ වෙන්නේ නීතිය තිබෙන නිසා. ඒ නිසා අපි මේ කාරණය පැහැදිලිව ශුද්ධ ලියවිල තුළින් තේරුම් ගත යුතු කාරණයක්. උන්වහන්සේ මනුෂ්‍යව නිර්මාණය කරලා ඒ උන්වහන්සේ මනුෂ්‍යයාගේ යහපත්ම පිණිස මනුෂ්‍යයාගේ ඒ සදාතන ජීවනයේ පිණිස උන්වහන්සේගේ රාජ්‍යරත් උන්වහන්සේ නීති පද්ධතියක් තිබෙනවා. ඔබ ඒ දෙයට අපි හැමෝම සූදානම් වෙන්නේ උන්වහන්සේගේ රාජ්‍යයේ කොටස්කරුවන් වෙන්න. ඒ නිසා කවදාවත් හිතන්න එපා උන්වහන්සේගේ රාජ්‍යයට ගියාම මෙතන උන්වහන්සේගේ රාජ්‍යයේ නීති පද්ධතියක් නැහැ කියලා නෑ. උන්වහන්සේගේ දී තිබෙනා වූ ඒ සුද්ධ වූ නීතියට අනුව අපි මේ ලෝකයේ ජීවත් වෙන අවතරේදීම අපි සුද්ධ වූ නීතියට කීකරු වෙන්නට ඕනේ. ඔබට ඔබ ආස නැත්තම් ඔබ කැමති නැත්තම් ඔබට ඒක බරක් නම් ඔබට ඒ ස්ථානයේ ජීවත් වෙන්න හැකියාවක් නැහැ. මොකද ඒ උන්වහන්සේ මේ ලෝකයේ රාජ්‍ය වගේ තමයි උන්වහන්සේගේ රාජ්‍යෙත් උන්වහන්සේ ඒ සෑම දෙයක්ම පිළිවෙලට යහපත්ව තබා ගන්නට අවශ්‍ය නිසා උන්වහන්සේ නීති පද්ධතියක් ඒ ස්ථානයේ තිබෙනවා. අපි පැහැදිලිව දන්නවා. ඒ නිසායි ආදම් සහයව වරදක් කළා කියලා. උන්වහන්සේ අවුරුදම් සහයව පව් කළාය කියලා. උන්වහන්සේ නිගමනය කළේ ඒ නීති පද්ධතිය නිසායි. ඒ නිසායි උන්වහන්සේ යොහන් තුමා පැහැදිලිව කතා කරන්නේ පාපය පව් කරන සෑම දෙනාම නොපනත්කමද කරති. අපිට හම්බ වෙනවා යොහන් පොතේ. යොහන්ගේ පොතේ පව් කරන සෑම දෙනාම නොපනත්කමද කරති. පාපය නම් නොපනත්කමේ, පාපය නම් පව් කිරීමේ, පාපය නම් සමායන, පාපය නම් ආඥා කඩ කිරීමේ. පැහැදිලිව අපිට අලුත් ගිවිසුමේ හම්බ වෙනවා මේ මොන ආඥාවද මොන ආඥාද ගැන. මේ ආඥා ගැනත් ගොඩාක් අය විවිධ අදහස් දරනවා. මේක වෙන ආඥාවක් නෙමෙයි. පැහැදිලිව උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියපු දස ආඥා පනත. පාපය නම් නොපනත්කම. මේක පැහැදිලිව අපිට අලුත් ගිවිසුමේදී සම්බ වෙන දෙයක්. මේ පාපය කියන්නේ මොකක්ද කියන මොන ආඥාද කියන කාරණේ. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගත යුතු කාරණයක් තමයි එදා ඔවුන් දේව ආඥාවට අකීකරු වුණා. ඒ ආඥාවට අකීකරු වීම කරන කොටගෙන අපි දන්නවා ශුද්ධ ලියවිලේ යාකෝබ්ගේ පොතේ කොමක්ද කියන්නේ? යමෙක් මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට එකානක් කල්ද කලේ නම් ඔහු සියල්ල ගැන වරදකාරයෙක් වී සිටී. මේක තමයි තිබෙන මේ ආඥා 10 තිබෙනා වූ ඒ මහිමාන්විත බව. ඔබ බොරුවක් කිව්වොත්, ඔබ සොරකම් කළොත්, ඔබ කාම මිච්ඡාචාරය කළොත්, ඔබ අනිත් සියලුම පනත් වලට ඔබ වැරදිකාරය කරනවා. මොකද එකකට එකක් පුදුමාකාර සම්බන්ධතාවයක් තිබෙනවා. දැන් අපි දන්නවා මේ පනත් 10 තුල පළවෙනි පනත මාහාර අන්දේවරුන්ට ඇතුව නොසිටුව ඊළඟට කියනවා රූප නමස්කාර කරන්න එපා. උන්වහන්සේගේ නාමයෙන් නිකුරුණේ විහාර කරන්න එපා. සබත් දවස සිද්ධ පවත්වන්න සීකරගන්නටයි කියලා තියෙනවා. පියාට මාට ගෞරව කරන්නටයි කියලා තියෙනවා. අපිට පේනවා මේ සියලු ආඥාවන් එකට කැටි කරලා නැත්නම් ඔබ එක යාකෝබ්ගේ පොතේ කතා කරන ආකාරයට යමෙක් මුළු ව්‍යවස්ථාව ආරක්ෂා කොට එකානක් කඩ කළොත් සියල්ලට ඔහු වරදකාරයෙක් වෙනවා. උන්වහන්සේ දුන්නා මේ ආඥාවට උන්වහන්සේ කිව්වා ඔබ මේ ගහෙන් කන්ට එපාය. මේ ගහෙන් කෑවොත් ඔබ ඒකාන්තයෙන්ම නැසිනවායි කියලා. එතකොට ඒ අණ තුල ඒ ආඥාව තුල අපිට හම්බ වෙන අනිත් සියලුම දේවල් එකතු වෙලා තිබෙනා ආකාරය දේව පියාට ඔවුන් අගෞරව කළා. උන්වහන්සේ ස්වාමීන් වහන්සේ හැටියට උන්වහන්සේ දෙවියන් වහන්සේ හැටියට ඔවුන්ගේ ස්වාමියාණෝ හැටියට උන්වහන්සේ මවලා ඔවුන්ගේ අයිතිකාරයා හැටියට ඔවුන් මොකද මගේ පියා තමයි මගේ අයිතිකාරයා, මගේ මව තමයි මගේ අයිතිකාරයා. මොකද ඔවුන් නිසයි අද මම ජනිත වෙලා තිබෙන්නේ. එතකොට ඒ වගේ තමයි ආදම් සහ ඒ වගේ අයිතිකාරයා වුණේ කවුද? පියා වුණේ කවුද? අපිට කියනවා ලූකා පොතේ හරි ආදම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාය. එතකොට මේ පුත්‍රකම නැත්තම් ඒ අයිතිවාසිකම තිබුණේ ස්වාමින් වහන්සේට. ඒ අයිතිවාසිකම මොකද කරගත්තේ?
ඔහු වෙන කෙනෙක් ඔහු ස්වාමියා හැටියට තෝරගත්තා. එතන පැහැදිලිව අපිට හම්බ වෙනවා ආත්මික කාම විච්ඡාචාරය. අපිට එතන හම්බ වෙනවා දෙවියන් වහන්සේව නැත්තම් තමන්ගේ දෙවියන් වහන්සේ වෙනුවට වෙන දෙවි කෙනෙක් වෙන ස්වාමියෙක් තෝරා ගැනීම. ඒකයි මං කිව්වේ මේ ආඥා තුල මේ ඔහු කරව පාපය තුල මේ සියලුම දෙවියන් වහන්සේ දුන්නේ ඒකේ ආඥාවයි. ඒ ආඥාව තුල අපිට දසපනතේ අනිත් සියලුම ආඥා අතුල් වෙලා තිබෙනා වූ ආකාරය නැත්තම් එකකට එක සම්බන්ධ වෙලා ඍජුව සහ වක්‍රව සම්බන්ධ වෙලා තිබෙනා වූ ආකාරය අපිට පැහැදිලි වෙනවා. ඔහු පව් කළා. ඔහු පව් කළා. පාපය නිසා කුමක්ද සිදු වුනේ? දැන් ඔබට මම ඒ යෝහන්ගේ පුතේ 3 වෙනි පරිච්ඡේදයේ 4 කතා කරන්නව කාරණේ පාපේ නම් නොපනත්කමයි. එතකොට පාපයේ සිදු වුණු ආකාරය දැනගත්තේ පාපයක් සිදු වුණායි කියලා වරදක් සිදු වුණායි කියලා දැනගත්තේ නීතිය තිබුණ නිසා. දසාඥා ඒ ස්වර්ගීක නීතිය තිබුණ නිසා අපිට පැහැදිලිව හම්බ වෙනවා ස්වර්ගීක නීතිය උන්වහන්සේගේ සුදු ලේවිල තුල. ඒ නිසා ඒ පාපය කුමක්ද කියන කාරණය පැහැදිලිව යෝහන්ගේ පුතේ සඳහන් වෙන නිසා පනත් කඩකිරීම බල ඒ මොන පනත්ද කියන කාරණේ සුද්ධ ලේවිල තුල කතා කරන නිසා අපිට පැහැදිලි වෙනවා. එතකොට ඔවුන් ඒ නීතිය කඩ කරපු නිසා ඔවුන් පව් කළ බව යේසුස් දෙවියන් වහන්සේ පැහැදිලි කළා. නුඹලා මේ නීතිය කඩ කළොත් ඔබලා මේ යහපත නපුර දැන ගැනීම ගහින් කැවුත් ඒ දවසේදීම ඒකාන්තයෙන්ම නුඹලා මේ යනවායි කියන කාරණේ. එතකොට අපි පැහැදිලිව දන්න දෙයක් තමයි මරණය සිදුවෙන්නටම පාපේ තියෙන්න ඕන. මොකද දේ වචනේ කියනවා පාපේ කුලිය නම් රෝම පොතේ 6 වෙනි පරිච්ඡේද 23 වෙනි පදේ කියනවා පාපේ කුලිය නම් මරණය. පාපේ කුලිය, පාපේ වන්දිය. උන්වහන්සේ කියන ඒකාන්තයෙන්ම නැසිනවා. පාපේ කුලිය නම් මරණේ. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවනය. බාබර සහෝදර සහෝදරිය මොනවා මෙතන තියෙන සම්බන්ධතාවය ඔබ පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. මරණය සිදුවෙන්න නම් ඔබ පව් කරන්න ඕන. පාපය මොකද්ද කියලා නිගමනය කරන්න නම් නීතිය තියෙන්න ඕන. දැන් ඔබට තේරෙනවා ඇති මේ කාරණා නැත්නම් මේ එලිමන්ට්ස් නැත්නම් මේ කරුණු තුන අතර තිබෙන සම්බන්ධතාවය. මරණය සිදුවෙන්න නම් පාපය සිදුවෙන්න ඕන. මොකද පාපයේ කුලිය තමයි මරණය. එතකොට පාපය මොකද්ද කියලා හඳුනගන්න නීතිය තියෙන්න ඕන. එතකොට ඒ කාරණා තුළ ඒ විදිහට තිබුණ නිසා තමයි ආදම් සහයවට මරණය අත්ුනේ. අපි දන්නවා සාතන් පුදුම විදියට ඔහු ඒවව සම්බන්ධ කරව ආකාරය සම්බන්ධ කරගත්තා වූ අපි කියනවා ඒ කන්වර්සේෂන් එකට නැත්නම් කතාවට නැත්නම් ඔය සමග පිළිසඳරට සම්බන්ධ කරව ආකාරය අපිට පැහැදිලිව හම්බ වෙනවා. සාතන් එක සම්මුඛ සාකච්ඡා පවත්වන්න යන්න උත්සාහ කරන්න එපා. ඔබ පාපයත් එක්ක විවාද කරනවා නම් ඔබ පාපයත් එක්ක තර්ක කරනවා නම් මතක තියාගන්න සාතන් හොඳ මනෝවිද්‍යාඥයෙක්. ඔහු දන්නවා ඔහුට හැකියාවක් ලැබුණා නම් පාපයට අද දමන්න දිව්‍යන් වහන්සේට අකීකරු කරවන්න දිව්‍යන් වහන්සේට විරුද්ධව පව් කරන්නට ඔහුට හැකියාවක් ලැබුණා නම් අපි ඔබ සහ මම කවුද? ඒ නිසා කවදාවත් තෘෂ්ණාවන් එක්ක පාපයත් එක්ක තර්ක කරන්න සංවාද කරන්න යන්න එපා. ඒක තමයි හොඳම වචනේ. සංවාද කරන්න යන්න එපා. පාපය පාපයමයි. පාපයේ දුටුතන අපි එතනින් ඉවත් වෙලා යන්න ඕන. ඔබ තෘෂ්ණාවන්ට පොළඹවන කල එතනින් ඔබ ඉවත් වෙලා යන්න ඕන. මතක තියාගන්න. ඒව සමග සංවාදයේ දෙන්න සාතන්ට අවශ්‍ය වුණා. උන්වහන්සේ කිව්වේ මේ ගහින් කන්ට එපායි කියලා. උන්වහන්සේ පැහැදිලිව කිව්වේ ඒ ගහින් කන්ට ඒ යහපත හා නපුර දැන ගැනීම මේ ගහින් කන්ට එපායි කියලා. ඒක ඒ වගේ මනසෙත් තිබුණා වූ කාරණේ. නමුත් සාතන් මොකද කිව්වේ? මේ සියලු ගස් වලින් කන්ට එපායි. කොයි ගස් කිව්වත් කන්ට එපායි කියලා උන්වහන්සේ කිව්වද කියලා අහුවා. බලන්න මොන ආකාරයෙන්ද සාතන් මේ ඒවව මේ සංවාදයට ඇතුල් කරගත්තේ කියන කාරණේ. ඒ නිසා ඔහු දනන් හිටියා. ඒ වගේ මනසේ ප්‍රශ්නාර්ථයක් ඇති කළොත් ඔහුට හැකියාවක් ලැබෙනවා ඒව අල්ලගන්න. සුද්ධ ලේවිල තුල මිනිසයාගේ උන්වහන්සේගේ සුද්ධ සත්‍යතාවය උන්වහන්සේගේ වචනේ එදා ඒවට දෙනු ලැබුවා. ඒව උන්වහන්සේගේ වචනය සැක කළා. උන්වහන්සේගේ වචනය සැක කළා. සැක කිරීම කරන කොටගෙන මොකද කරේ? අය පාපයට වැටුණා.
අද බොහෝ ක්‍රිතුමන්ටත් සිද්ධ වෙලා තිබෙන්නේ උන්වහන්සේගේ වචනය සැක කරනවා. මේ වචනය සැක කිරීම නිසා ඔවුන්ට ඔවුන් අන්ධකාරයේ ජීවත් වෙනවා. ඔවුන් අන්ධකාරයේ ජීවත් වෙනවා. උන්වහන්සේගේ වචනය සැක කරන්නට අවශ්‍ය නැහැ. ශුද්ධ ලියවිල්ලේ කතා කරන සත්‍යතාවය යේසුස් වහන්සේම කියනවා. සත්‍ය යෝහන්ගේ පොතේ සත්‍යතාවයෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව ඔබගේ වචනේ සත්‍යතාවය කියලා. ඒ නිසා උන්වහන්සේගේ වචනේ සැක කරන්නට අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ වචනේ පැහැදිලි ලෙස ඔබටත් මට තෙල්දරව් කර දී තිබෙනවා. ඒ නිසා පැහැදිලිවම අපි දකින්න දෙයක් තමයි සාතන් ඒවව පොළඹවනු ලැබුවා උන්වහන්සේගේ වචනේ සැක කරන්නට. පැහැදිලිවම එතන කරපු ප්‍රකාශය නැත්නම් උන්වහන්සේගේ වචනේ වැරදි බව සාතන් ප්‍රකාශ කරා නැත්නම් සාතන් ඒ වගේ මනස තුල ප්‍රශ්නාර්ථයක් ඇති කළා. දැන් මෙන්න ස්ත්‍රිය උත්තර දෙනවා. කොයි ගසකින්වත් නෙමෙයි අපිට හම් වෙන යහපත හා නපුර දැන ගැනීම. නුඹලා නොනසින පිණිස උගන මැද තිබෙන ගහේ කඩේ සමාන ගහේ ගෙඩි කන්ට එපාය කියලා අතගසන්තවත් එපාය කියලා සර්පයාට කිව්වාය. ඉතින් අපිට හම් වෙනවා මිනිස් ඉතිහාසයේ පළවෙනි බොරුව. මිනිස් ඉතිහාසයේ පළවෙනි බොරුව අපිට හම් වෙනවා. මිනිස් ඉතිහාසයේ පළවෙනි බොරුව අපිට හම් වෙන උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ. කුමක්ද කියන්නේ? ඔබ අමරණීයයි. ඔබ අමරණීයයි. ඔබ මේ ගැහින් කෑවත් ඔබ අමරණීයයි. සර්පයා මොනවද කියන්නේ? නුඹලා ඇත්තටම නසින්නේ නැත. පෞකාර මිනිසයාට අමරණීයත්වයක් තිබෙනවා කියන කාරණේ අන්න එදා ඒ වගේ මනස ඇති කළා. යේසුස් වහන්සේ අපේ දෙවියන් වහන්සේ නෞකාර තරන් වහන්සේ කතා කරලා කිව්වා නෑ උඹලා මේ ගහෙන් කා දවසේදීම නුඹලා ඇත්තටම නසිනවායි කියලා. නමුත් යක්ෂයා කියනවා නෑ නුඹලා අමරණීයයි කියලා. අපි බලමු මෙතනදී කතා කරන්නා වූ ඊළඟ කාරණේ. දැන් අපට පේනවා සාතන් ඒ වගේ මනසේ ප්‍රශ්නාර්ථ ලකුණු ඇති කරනවා. ඇති කරලා උන්වහන්සේ බොරුවක්ද මේ කිව්වේ? මේ දෙවියන් වහන්සේ ඇයි අපිට මේ ගහෙන් කන්නට එපායි කියලා කිව්වේ? දෙවියන් වහන්සේගේ මේ බාහිර චේතනාව මොකක්ද? දැන් මේ ප්‍රශ්නයත් එක්ක මොකද වෙන්නේ? ඒව දැන් සටන් කරනවා තමන්ගේ මනස තුල. මේක තමයි ස්වභාවය. දේව වචනේ සැකකරන්ට මනුෂ්‍යාව පොළඹවලා දේව වචනේ සැකකරන්ට මනුෂ්‍යාව පොළඹවලා ඒකට හොඳට පොහොර දානවා කවුද? සාතන්. සත්‍යතාවයේ දැනගෙන ගන්නකොට සත්‍යතාවය ඇසෙනකොට ආලෝකය මොකක්ද කියලා පැහැදිලිව ශුද්ධ ලියවිල්ල තුලින් ආලෝකය සහ අන්ධකාරය අතර තිබෙනා වූ ඒ වෙනස පැහැදිලිව දෙවියන් වහන්සේගේ දරුවන් ඉගෙන ගන්නකොට සාතන් දානවා පොහොර. සාතන් දානවා වැරදි දේවල්. දෙවියන් වහන්සේගේ වචනේ මේ ඉගැන්වීම් සැකකරන්ට සාතන් පොළඹවනවා මිනිස්යාව. උන්වහන්සේ කිව්වා වූ කාරණේ දේව වචනේ සැකකරන්ට සාතන් පොළඹවනවා මිනිස්යාව. ඔහු කතා කරලා කියනවා මංසද නුඹලායින් කන දවසේදී නුඹලාගේ ඇස් ඇරෙන බවත් දෙවියන් වහන්සේ බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන් වහන්සේට සමාන වන බවත්. ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ? ඔබ දැන ගැනීමට අකමැති දෙයක් දෙවියන් වහන්සේ දන්නවා. බලන්න මේ ස්ත්‍රියගේ මනස තුල සාතන් ඇති කළා වූ කාරණේ. ඔබ දන්නවා මේ කාරණා දැන් එතකොට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට නොවේද මනුෂ්‍යව මැව්වේ. ඒ වචනේ පැහැදිලිව ලියා තිබෙනවා. උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට මැව් මනුෂ්‍ය බව. අපි විශ්වාස කරනවා උන්වහන්සේ ඒ දේ ආදාම් සහයවට පැහැදිලි කර දෙන්න ඇති කියන කාරණේ. එතකොට ඔහු මොනවද සාතන් ඇවිල්ලා කිව්වේ මොනවද? නෑ. සාතන් ඇවිල්ලා කිව්වා දෙවියන් වහන්සේ අකමැති ඔබ දැන ගැනීමට අකමැති දෙයක්. උන්වහන්සේ දන්නවා ඒ නිසා තමයි ඔබට කිව්වේ මේ ගහෙන් ගිහලා කන්ට එපාය කියලා. මතක තියාගන්න. සාතන්ගේ ආශාව උනේ මොකද්ද? දෙවියන් වහන්සේට අපිට හරි ලස්සනට දේවජනේ හම්බ වෙනවා. තමන්ගේ සිංහාසනය දෙවියන් වහන්සේගේ සිංහාසනයට උඩින් පීඨවීම තමයි ඔහුගේ අරමුණ උනේ. নমස්කාරය ලැබෙයි ගැනීම තමන් දෙවියන් වහන්සේව දෙවියන් වහන්සේගේ ස්ථානය ලබා ගැනීම ඔහුගේ හිතේ ආශාව වුණා. මේ සාතන්ගේ ආශාව තමයි එදා ස්ත්‍රීගේ මනසේ කාවද්දනු ලැබී. දැන් සාතන්ගේ ඒ වගේ මනසේ රෝපණය කළා වූ මේ ප්‍රශ්නේ උත්තර දෙනවා සාතන්.
සාතන් උත්තර දෙනවා. මොකද දෙන උත්තරේ? දෙවියන් වහන්සේ හරි ආත්මාර්ථකාමී දෙවි කෙනෙක්. උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබගේ වහල් සේවය නැත්නම් ඔබ වහලෙක් හැටියට තබා ගන්නට. උන්වහන්සේට අවශ්‍ය වෙන්නේ මේ නීති රීති සකස් කරලා ඔබ වහලෙක් හැටියට තියා ගැනීම. ඔබට ඔබ වීමට නැත්නම් ඔබට තීරණ ගන්න නැත්නම් ඔබට කිසි කෙනෙකුගේ මැදහත්වීමක් නැතුව ඔබට හොඳ නරක තෝරගන්න. කිසි කෙනෙකුගේ මැදහත්වීමක් නැතුව උපදේශක් නැතුව ඔබට හොඳ නරක තෝරගන්න උන්වහන්සේ ඒ ඉඩ අහුරලා තිබෙනවා. මේක තමයි සාතන් ඇති කරපු සැකය. ඒව තුල ඇති කළා වූ සැකය වෙන්නේ මේ කාරණේ. යහපත හා නපුර දැනගන්න ඔබට උන්වහන්සේ මේ යහපත හා නපුර දැනගන්න දෙවියන් වහන්සේව අවශ්‍ය නැහැ ඔබට. යහපත හා නපුර දැනගන්න දෙවියන් වහන්සේව අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ මැදිහත්වීමක් නැතුව යහපත හා හොඳ නරක තෝරගන්න. ඔබට තනියම කරගන්න පුළුවන් කියන කාරණේ අද ඒදෙනිදී ඒ වගේ මනස තැබුවා. අද මේ නොවේද කර තිබෙන්නේ. දෙවි කෙනෙක් අවශ්‍ය නැහැ. ඔබගේ මනසට යහපත හා නපුර මොකද්ද කියන කාරණේ හොඳට වැටහෙනවා. ඒ නිසා ඔබට යහපත්ව දකින දේ දැනන දේ කරන්න දෙවි කෙනෙක් අවශ්‍ය නැහැ. එතකොට මේක තමයි අද දවසේදී මිනිස්යාගේ මනසේ කාවද්දලා තිබෙන්නේ. අද මිනිස්යා යහපත්ව කියන දේ දෙවියන් වහන්සේ ඉදිරියේ මොනතරම් පිළිකුල්ද කියලා කල්පනා කරලා බලන්න. මිනිස්යෝ යහපතයි නිගමනය කර තිබෙන දේවල් අද දෙවියන් වහන්සේ ඉදිරියේ බලවත් වූ පාප බවට අද දවසේදී පත් වෙලා තිබෙනවා. මේ දේ එදා ඒව තුළ ඒ සැකය ඔහු තුළ ඇය තුළ ඇති කරා සාතන්. මේ දේ අද මුළු ලෝකෙම වෙලාගෙන තිබෙනවා මේ බොරුව තුළ. කල්පනා කරලා බලන්න. දෙවි කෙනෙක් අවශ්‍ය නැහැ. යහපත හා නපුර දැනගන්න. ඔබට පුළුවන් මිනිස්සෙක් ඇටියට දෙවියන් වහන්සේගේ මැදිහත් වීම දෙවියන් වහන්සේගේ උදව් උපකාර අවශ්‍ය නැහැ. මතක තියාගන්න උන්වහන්සේ සැක කරලා උන්වහන්සේගේ වචනය සැක කරන්නට කවුද පෙළඹුවේ? ඒව සාතන් පොළොවුන් ලැබුවා. දැන් අපි යනවා ඊළඟ කොටසට. අපිට විශේෂයෙන් මේ කාරණේට ඔබගේ අවධානය මම යොමු කරන්න කල්පනා කරා. බලන්න. දෙවියන් වහන්සේ ඔවුන්ට තෝරා ගැනීමේ නිදහස දුන්නා. ඔබ මාව විශ්වාස කරන්න ඕනේ. මම ඔබට යහපත දේ. මොකද මගේ ස්වරූපයෙන් මගේ සමානත්වය ලෙස මම තමයි ඔබගේ මව සහ පියා. නමුත් එහෙම කළාය කියලා උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට මනුෂ්‍යව මැව්වාය කියලා යහපත හා නපුර දැනගැනීමෙන් ඒ ගහෙන් නැත්තම් පිහිටවල උන්වහන්සේ නිදහස දුන්නා. එයාට තෝරා ගැනීම ඔබ මට කීකරු වෙන්න ඕනේ. ඔබට කීකරුකමේ නිදහස දී තිබෙනවා. ඔබට තෝරා ගැනීමේ නිදහස දී තිබෙනවා. ඊට පස්සේ ඒ තෝරා ගැනීමේ නිදහස දීලා නිදහස් මිනිස්සෙක් ඇටියට ආදම් සහයව මවලා උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ අපිට හම්බෙනවා ආදම් සහයව ඒ නිදහස නැති කරගත්තා. ඒ නිදහස කඩ කරගත්තා. ඒ දෙවියන් වහන්සේව තමන්ගේ ස්වාමියා හැටියට ප්‍රතික්ෂේප කරලා තව කෙනෙකුව ඔවුන් ස්වාමියා හැටියට බාරගත්තා. ඔවුන් පව් කළා. ඔවුන්ට තිබුණා ඒ පව් කිරීම කරන කොටගෙන අන්න දැන් අපි එනවා නියම තැනට. ඔවුන්ට නිර්වත් බව ඔවුන්ට හැඟී ගියා. ඔවුන් නිර්වස්ත්‍ර බව ඔවුන්ට හැඟී ගියා. ඔවුන්ට ලැබුණා වූ දේව සමානත්වය ඔවුන් අහිමි කරගත්තා. ඊළඟට අපිට හම්බෙන ඔවුන් කළා දේ ඒ නිර්වත් බව වහගන්න ඔවුන් කළා වූ පාපය වහගන්න පාපයේ නිරූත වහගන්න මොකද කරේ? ඔවුන් ඒ කොළවලින් අඳුම් සහදාගත්තායි කියන කාරණේ. අපිට හම්බෙනවා ඒට පස්සේ උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ අවස්ථාවේදී අපි මේ උපදී පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ අරගෙන අපිට මතක ඇති අපි දේශනාවකින් අපි ඉගෙන ගත්තා. ඒක කොයි ආකාරයෙන්ද එල්තරව පොතේ 12 වෙනි පරිච්ඡේදයට සම්බන්ධ වෙන්නේ කියන කාරණේ. උන්වහන්සේගේ ගැලවීමේ සලස්ම එදා මිනිසයා වෙනුවෙන් දුන්නා වූ ගැලවීමේ සලස්ම මිනිසයාව හොයාගෙන ඇවිල්ලා මිනිසයාගේ පාපය මිනිසයාට පෙන්වලා දීලා පාපේ විපාකේ ආදම්ට දුන්නා ඔහුගේ විපාකේ ඊළඟට ප්‍රතිඵලය ඒවට දුන්නා ඔහුගේ විපාකය භූමියට ශාප කළා ඊළඟට සර්පයාට ශාප කළා. එතකොට අපිට පේනවා පාපේ විපාකේ ඒ පාපේ ප්‍රතිඵලය මරණය උන්වහන්සේ කිව්වා වූ ආකාරයට නුඹලා මේ ගහෙන් කෑ දවසේදීම නුඹලා මරණට යනවායි කියන කාරණේ ඔවුන් ඉදිරියේ කිව්වා වූ කාරණේ උන්වහන්සේ පැහැදිලිව එතනදී
ඔවුන්ගේ ඒ ආත්මික නිරුවත නැත්නම් ඔවුන්ට දැනුණා ඔවුන් නග්න බව. ඔවුන්ට දැනුණා ඔවුන් නිර්වස්ත්‍ර බව. ඒ දේ පළමුව සිද්ධ වුණා. ඔවුන්ට ඒ දෙවියන් වහන්සේත් එක්ක සහභාගීකම් පැවැත්වීම, ඔවුන්ට මුහුණට මුහුණලා ගනුදෙනු කිරීම ඔවුන්ට අහිමි වුණා. දේව අනට අකීකරු වීම පාපේ බව ඔවුන් තේරුම් ගත්තා. ඒ වචනේ පැහැදිලිවම ඒ අවස්ථාවේදී කතා කරලා කියනවා. මෙතන කියනවා පව් කළොත් මැරෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළා. ආධ්‍යාත්මික නිරුවත ඔවුන්ට අහිමි වුණ නිසා, ඔවුන්ට ශාරීරික නිරුවත ඔවුන්ට දැනෙන බව, ඔවුන් ලැබූ බව ඔවුන්ට අවබෝධ කරගන්නට උන්වහන්සේ සැලැස්සුවා. නුඹ භූමියෙන් ගන්නා ලද බැවින් ඒට හැරී යන තෙක් නුඹේ මුහුණේ දාඩියෙන් යුක්තව කෑම සොයා ගන්නට සිද්ධ වෙන බව ඒ වලට ආදම්ට දැනුවත් කළා. ආදම්ට පවසුන් ලැබුවා. මංසාද නුඹ දූවිල්ලට හැරියන්නේයි උන්වහන්සේ පැහැදිලි ලෙස ඔවුන්ට කියනු ලැබුවා. තෑබර සහෝදර සහෝදරිය, ඔවුන්ට පළමු අධ්‍යාත්මික නිරුවත නැත්තම් ඒ ඔවුන් උන්වහන්සේ දුන්නා වූ උන්වහන්සේගේ සමානත්වය ඔවුන්ට අහිමි වුණ නිසා, ඔවුන්ට ශාරීරික නැත්තම් අධ්‍යාත්මික නිරුවත ඔවුන්ට දැනුන නිසා, ඔවුන්ට අහිමි වුණ නිසා, ඒ ආධ්‍යාත්මික සමානත්වය ඔවුන්ට ශරීරය මැරෙන්නට පටන් ගත්තා. භෞතික නිරුවත ඔවුන්ට දැනුන අවසානයේදී ඔවුන්ට මරණය හිමි වන බව ඔවුන්ට උන්වහන්සේ පැහැදිලිවම පාපයට පෙරත් ඔවුන්ට අනුතුරු ඇඟෙව්වා. ඊළඟට පාපයට පසුවත් උන්වහන්සේ පැහැදිලිව කිව්වා නුඹ දූවිල්ලට හැරියන්නේ කියලා. දැන් ඔබගේ අවධානය මම ඊළඟට යොමු කරන්නට කල්පනා කරේ මෙන්න මේ කාරණයට. උන්වහන්සේ කිව්වා නුඹලා මේ ගයෙන් කෑ දවසේදීම නුඹලා මැරෙනවායි කියන කාරණේ. ඇයි එහෙනම් ආදම් සහ ඒව මැරුණේ නැත්තේ දා දවසේදී? මගේ සහෝදරයත් එක්ක මම මේ ගැන කතා කළා. විශේෂයෙන් ඔහු දැක්වා වූ ඒ අදහස පිළිබඳව මම කල්පනා කරා මේ පාඩමේදී ඔබගේ අවධානය යොමු කරන්නට. මගේ සහෝදරයා මේ අවස්ථාවේදී මාත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මෙතන උන්වහන්සේ කිව්වනම් ඒ දවසේදීම නුඹ මියනවායි කියලා. ආදම් සහ ඒව මිය නොගියයි. මිය ගියේ නැත්තේයි. දෙවියන් වහන්සේ පැවසුවා පැහැදිලිව මේ ගහෙන් කෑ දවසේදීම ඔවුන් අනිවාර්යයෙන්ම මිය යන බව. හැබැයි එදින ඔවුන් මිය නොගියේ ඇයි? ඔවුන්ගේ ලැජ්ජාව නැත්නම් ඔවුන්ගේ ආත්මික නිරුවත, ඔවුන්ගේ ශාරීරික නිරුවත වසන්නට ඔවුන්ට උන්වහන්සේ සම්වලින් ඇඳුම් සාදා දුන් බව අපිට ශුද්ධ ලියවිල්ලේ සඳහන් කරනවා. උත්පත්ති පොතේ සඳහන් කරනවා. දැන් ඔබ තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. ඔවුන් නියමව තිබුණා. ඔවුන්ට නියමව තිබුණා ඔවුන් ඒ ගහෙන් කෑ දවසේදීම මිය යන පිණිස. නමුත් ඔවුන් වෙනුවෙන් ඔවුන් නිසා, ඔවුන් කළා වූ පාපය නිසා ඒ පැත්තක හිටියා වූ බැටළු පැටවෙක්ට මිය යන්නට සිද්ධ වුණා. ඔබට තේරෙන්න ඕන මේ කතා කරන්නා වූ කාරණේ. උන්වහන්සේ කිව්වා අනිවාර්යයෙන්ම ඔබ මේ ගහෙන් කෑ දවසේදී ඔබ අනිවාර්යයෙන්ම මිය යනවායි කියලා. නුඹ නැසිනවායි කියලා. නමුත් ඔවුන්ගේ ඒ ගහෙන් කෑ දවසේ ඔවුන් මිය ගියේ නැහැ. නමුත් ඔවුන් වෙනුවට බැටළුවෙක් මිය ගියා. උන්වහන්සේ ඒ මදහත්කාර මෙහිය ඒ පාපය නිසා දෙවියන් වහන්සේත් එක්ක තිබුණා වූ සම්බන්ධතාවය එතනින් නැතේ අන හිටියා. දෙවියන් වහන්සේ වෙතින් ඈත් වෙන්න සිද්ධ වුණා. දෙවියන් වහන්සේ වෙතින් පිටමන් වෙන්න සිද්ධ වුණා. උන්වහන්සේට ඒ දේ දරා ගන්න බැරුව ගියා. අයි උන්වහන්සේගේ ස්වරූපය, උන්වහන්සේගේ සමානත්වයට මව් මිනිසයා ඊටත් වඩා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ආදම් මොනතරම් වේදනාවක් උන්වහන්සේට දැනෙන්නට ඇද්ද? ඒ සම්බන්ධතාවය අහිමි වුණ නිසා අපිට හම්බෙන උන්වහන්සේ ඒ දවසේදී උන්වහන්සේ පොරොන්දුවක් දුන්නා. මම ඇවිල්ලා උන්වහන්සේ එතන මම තා සහ ස්ත්‍රිය අතරද පළවෙනි ඒ මහත් වූ අරගලේ ආරම්භ වුණා වූ ආකාරය ඊළඟට පැහැදිලිව කිව්වා. උන්වහන්සේ ඒ හිස පොඩි කිරීම සහ විලිඹු පොඩි කිරීම පිළිබඳව අපි දේශනාවකින් අපි ඉගෙන ගත්තා. උන්වහන්සේගේ ඒ පැමිණීමේ පොරොන්දුව
උන්වහන්සේ දෙනු ලැබුවා. මම ඔබගේ අවධානය යොමු කරන්නට කල්පනා කරේ විශේෂයෙන් අර බයිබල් පාඩයට. ඒ බයිබල් පාඩයේ තමයි උන්වහන්සේ කිව්වා නම් මේ දවසේදීම නුඹලා මිය යනවා කියලා. ඔවුන් නැයි මිය නොගියේ. ඔවුන් වෙනුවට ආදේශක නැත්නම් ඔවුන් වෙනුවට ඒ බැටළුවෙක් මිය ගියා. ඒ බැටළුවෙක් මිය ගියා. ඒ නිසා තමයි ඔවුන්ට ඔවුන්ගේ ශාරීරික නිර්වස්ත්‍රභාවය වසා ගන්නට හැකි වුණේ. දයාවර සහෝදර සහෝදරිය යොහාන් පොතේ පැහැදිලිව 19 වෙනි පරිච්ඡේදයේ 23 සහ 24 ඔබ කියවලා බැලුවොත් උන්වහන්සේ අපේ ආධ්‍යාත්මික නිරෝධ වසන්නට උන්වහන්සේ අපේ ශාරීරික නිරෝධ වසන්නට මේ කාරණා දෙකම ආධ්‍යාත්මික නිරෝධ වසන්නට ඒ වගේම ශාරීරික නිරෝධ වසන්නට උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ නිරුවත් වුණා. උන්වහන්සේගේ ඇඳුම් හේවාය කොයි ආකාරයෙන්ද ගලවලා උන්වහන්සේ නිර්වස්ත්‍ර කරලා උන්වහන්සේ ඒ ඇඳුම් බෙදාගත්තා වූ කාරණේ අපිට හම්බෙනවා. උන්වහන්සේ මරණයට මුහුණ දුන්නා. ඒ දේ සංකේතවත් වන පිණිස එල්දරෝ පොතේ කතා කරනවා ලෝකයේ පටන් ගැනීමේ සිට මරණ ලද බැටළු පැටවාන්ගේ ජීවන පොතේ නම් ලියා තිබෙන අය ගැන මතක තබා ගන්න. උන්වහන්සේ ඒ මැදහත්කාර මොකද මැදිහත්කාරයක් අවශ්‍යම වුණා. පාපය සිදු වුණු තැන මැදිහත් වීමක් අවශ්‍යයි. මොකද මේ මැදිහත් වීම නැතුව දෙවියන් වහන්සේට බෑ මනුෂ්‍යත් එක්ක සම්බන්ධතාවය පවත්වන්න. අපිට හම් වෙනවා කායින් සහ ආබෙල් ගැන කතා කරනකොට ආබෙල් උන්වහන්සේ ඉල්ලූ පරිදි උන්වහන්සේ ඉදිරියේ බැටළු පූජාව ඔප්පු කරා. දැන් සහෝදර සහෝදරි අපි මේ කාරණා තේරුම් ගන්න ඕන. පහපේ නැති තැන මැදිහත්කාරකමක් අවශ්‍ය නැහැ. මැදිහත්කාරයෙක් ඕනේ නැහැ. නමුත් පාපයේ සිද්ධ වෙච්ච තැන දෙවියන් වහන්සේ ඒ දවසේදීම උන්වහන්සේ මේ මැදිහත්කාර සේවය ඒ බැටළු පූජාව උන්වහන්සේ ස්ථාපිත කළා. මොකද ඒක හේතුව මනුෂ්‍යයා මිය යා යුතුව තිබුණා. නමුත් මනුෂ්‍යයා වෙනුවට බැටළුවේ මිය ගියා. මනුෂ්‍යයාට ඒ මනුෂ්‍යයාගේ ශාරීරික නිරෝධ සහ මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මික නිරෝධ වසන්නට උන්වහන්සේ සොලියුෂන් එකක් නැත්තම් විසඳුමක් දුන්නා. ඉදිරියේ පැමිණෙනා වූ ඒ බැටළු පැටවාන පාපේ අන්න ලෝකේ පාපය දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවානන්ව නියෝජනය කරන පිණිස උන්වහන්සේව දකින පිණිස උන්වහන්සේ අර මදහත්කාර මෙහෙය මණ්ඩප මෙහෙය තුල අපිට හම්බෙන්නා වූ මේ මදහත්කාර මෙහෙය උන්වහන්සේ ස්ථාපිත කළා වූ ආකාරය මතක තියාගන්න. පාපය සිදු වුණු තැන ඒ දවසේ සිටම උන්වහන්සේ මේ මැදිහත්කාර මෙහි අවශ්‍යතාවය උන්වහන්සේ මනුෂ්‍යයාට පෙන්ලා දුන්නා. මොකද පාපය නිසා දෙවියන් වහන්සේගෙන් මනුෂ්‍යයාට ඈත් වෙන්න සිදු වුණා. උන්වහන්සේ ඒ පාපේ නිසා මුන්ට මුල්ලා දෙවියන් වහන්සේත් එක්ක තිබුණු සම්බන්ධතාවය උන්ට අහිමි වුණා. ඒ නිසා මැදහත් වීමක් අවශ්‍ය වුණා. ඒ මැදහත් වීම පීඨව වූ ආකාරය අපිට සුද්ධ ලිවිල්ලේ හර ලස්සනට මේ කාරණේ තුලින් උත්පත්ති පොතේ අපිට හම්බ වෙනවා. ඊළඟට මේ මැදිහත් වීම ඒ පරණ කිසිම පුරාම අපිට හම්බ වෙනවා. මේ බැටළු පූජාව පරණ කිසිම පුරාම අපිට හම්බ වෙනවා. ඊළඟට අපි ඒ ඊස්ටර් සෙනඟ වෙතට එනකොට උන්වහන්සේ ක්‍රමානුකූලව ක්‍රම උපායක් මාර්ගය නැත්තම් එක නැත්තම් පිළිවෙලට මේ කාරණේ උන්වහන්සේ උත්සවයක් ඇටියට මෙහෙයක් ඇටියට උන්වහන්සේ දෙනු ලැබුවා ඊස්ටර් සෙනඟට. අපි දන්නවා නෝවා බැටළු පූජාව ඔප්පු කරා. ආබ්‍රහම් බැටළු පූජාව ඔප්පු කරා. ඊළඟට ආබෙල්ගේ නම් අපිට හම්බ වෙනවා. මේ බැටළු පූජා පුද පූජා ක්‍රම. උන්වහන්සේ කොයි ආකාරයෙන්ද ඒ නැති වුණා වූ සම්බන්ධතාවයේ නැවත ඇති කර ගන්නට මනුෂ්‍යයා පව් කළායි කියලා උන්වහන්සේ අතහැරලා දැම්මේ නැහැ. උන්වහන්සේ මැදිහත් වීම එදාම බැටළු පැටවානන් එනතා කල් බැටළු අන් ලෝකයේ පාපය දුරු කරන ඒ දෙවියන් වහන්සේගේ බැටළු පැටවානන් එනතා කල් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම් පවත්වන්නට උන්වහන්සේ ඒ පූජාව ස්ථාපිත කළා. දැන් සහෝදර සහෝදරි මේ කාරණා සුද්ධ ලියවිල්ලෙන් අපි පැහැදිලිව තේරුම් ගන්නකොට අපි සුද්ධ ලියවිල්ලට කීකරු වෙන්නට ඕන. උන්වහන්සේ පැහැදිලිව අපිට තෙසලෝනික පොතේ අපිට හම්බෙනවා. දැන් මතක තබා ගන්න පාපය නිසා ඔබට කාරණා දෙකක් අහිමි වුණා. උන්වහන්සේගේ ස්වරූපය, උන්වහන්සේගේ සමානත්වය, පළමුව උන්වහන්සේගේ සමානත්වය ඔබට අහිමි වුණ නිසා ඒ සමානත්වය අහිමි වීමේ ප්‍රතිඵලය තමයි උන්වහන්සේගේ ස්වරූපේ ඒ තේජසේ ශරීරය ඔබට අහිමි වුණා.
මතක තබා ගන්න දයාවර සහෝදර සහෝදරයෝ මේ කාරණා දෙකම නැවත උන්වහන්සේ ස්ථාපිත කරන්න ඕන. උන්වහන්සේ ස්ථාපිත කරන්න ඕන. ඔබ ඔබ ආත්මීක නිර්වස්ත්‍රකම ඔබ ආත්මීක වුණා වූ නිර්වස්ත්‍රකම උන්වහන්සේ ඔබට ඒ බැටළු පූජාව තුළින් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව තුළින් ඔබව දැහුවා. ක්‍රිස්තුස් වහන්සේව පැඳ ගැනීම ගැන අපිට පෞල්තුමා හරි ලස්සනට කතා කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව අපි පිළිගන්නකොට මොකද වෙන්නේ? ඔබව ආත්මිකව ඔබ වසනවා. ඒ උන්වහන්සේව පෞද්ගලික ගලවන්කාරය හැට පිළි අරගෙන පෞතිස්මය තුළින් උන්වහන්සේගේ පවුලේ කෙනෙක් වෙනකොට ඔබගේ ආත්මික නිර්වස්ත්‍රකම ඔබ උන්වහන්සේ ඔබගේ ආත්මික නිර්වස්ත්‍රකම වසනවා. හැබැයි ශාරීරික නිර්වස්ත්‍රකම මේ මැරෙන්නා වූ ශරීරය ඒ ආදාම් සහයව තිබුණා වූ තේජසේ ශරීරයට මාරු කරන්නට යන්නේ උන්වහන්සේගේ පැමිණීමේදී. මේ කාරණා අපි තේරුම් ගත යුතුමයි. තේරුම් ගත යුතුමයි. උන්වහන්සේගේ තුල මිය යන්නා වූ උන්වහන්සේගේ දරුවන්ගේ මලුන්ගේ නැගිටීම සිදු වෙන්නේ කවදද කියන කාරණේ තෙසලෝනික පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 15 සහ 16 ලියා තිබෙනවා. උන්වහන්සේගේ පැමිණීමට ඒ තේජසින් යුක්තව දේවදූත සේනාව පිරිවරා එන්නා වූ දවසේදී තමයි උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ තුල මිය ගියා වූ අයව උන්වහන්සේ මලුන්ගෙන් උත්ථාන කරන්නේ. ඔසවා ගත්තා නම් ආයේ උන්වහන්සේට එන්න දෙයක් නැහැ නේ. ඒ බයිබල් පාඩේ මොනතරම් වැරදි විදියට රහසෙන් ඔසවා ගත්තා නම් උන්වහන්සේට ආයේ අරන් යන්න ඇවිල්ලා අරන් යන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි උන්වහන්සේ එන්නේ? කාව අරන් යන්නද? එතකොට අපි පැහැදිලිව දන්න දෙයක් තමයි ඊයේ දවසේදී අපි දේශනයේදී ඉගෙන ගත්තා. මේ පණිවිඩය එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා පණිවිඩය යෙදවරුන්ට නෙවෙයි. ඒ පණිවිඩය තියෙන්නේ කාටද? මේවා අපි එකයි මං කිව්වේ ශුද්ධ ලියවිල තුලින් මේ මණ්ඩප මෙහෙය පිළිබඳව මේ ගැලවීමේ සැලැස්ම පිළිබඳව පැහැදිලිව අවබෝධ කරලා අපි ගන්නනකොට වැරදි උගන්වපුවා අයට රිදෙනවා. කරන්න දෙයක් නැහැ. වැරදි දේව වචනේ සුද්ධ සත්‍යතාවය වැරදි ලෙස උගන්වපු අයට රිදෙනවා. කරන්න දෙයක් නැහැ. මොකද මේ සුද්ධ සත්‍යතාවය පැහැදිලි ලෙස මිනිස්යන් දැනගත යුතුමයි. මිනිස්යාව එදා මුලා කරා. එදා ඉදව් නායකයෝ පූජකයෝ ක්‍රිස්තුස් වහන්සේගේ පළමු ලෝ පහළ වීම පිළිබඳව හංගලා තිබුණා. වැරදි මතයක් ඔවුන්ගේ මනසේ තැම්පත් කරා. උන්වහන්සේ පැහැදිලිව කිව්වා පරණ ගිවිසුමේ පැහැදිලිව ලියා තිබෙන උන්වහන්සේ ලාපලයක් මෙන්ද විවිලි බිම් මතුරු කරන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියේ හටගස්නවායි කියලා. උන්වහන්සේගේ මනුෂ්‍යත්වය පිළිබඳව උන්වහන්සේ 16ගේ ස්වරූපය අරගෙන මිනිසෙක්ගේ සමානත්වයට පැමිණෙන බව උන්වහන්සේ සඳහන් කර තිබුණත් ඒ යුදෙව් නායකයන් ගුරුවරු දේවගතිවරු පරිසවරු මිනිසයාගේ ක්‍රිස්තුස් වහන්සේව මිනිසයන්ගෙන් ඈත් කරලා තබන්නට උන්වහන්සේගේ පළමු ලෝ පහළ වීමේදී උන්වහන්සේව පිළි නොගන්නට හැකිවන ආකාරයට ඔවුන්ගේ මනස හදලා තිබුණා වැරදි ඉගැන්වීම් වලින්. මේ කාර්යනෙම සාතන් සහ ඔහුගේ දූතයන් ඔහුගේ සේවකයන් අද දවසේදී කරමින් සිටිනවා. උන්වහන්සේගේ දෙවන පැමිණීමේ ස්වභාවය මිනිස්යන්ගේ සංගවන්ට ඒක සංගවලා තබන තාක්කල් සාතන් ජයග්‍රහී. මොකද ඒකට හේතුව අපි දන්නවා උන්වහන්සේගේ පැමිණීමට පෙර මේ උන්වහන්සේගේ පැමිණීමේ දවසේදී කිසි කෙනෙකුට ගැලවෙන්න හැකියාවක් නැහැ. මේක අපි තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේගේ පැමිණීමට පෙර මිනිසයාගේ ගැලවීමේ නැත්තම් කරුණාවේ දොරටුව නැත්තම් ඔබට තිබෙන අනුග්‍රහයේ කාලය හමාර වෙන්න යනවා. උන්වහන්සේ පැහැදිලිව ඒසේ අවසන් කරන්නට යන බව එල්දර පොතේ පැහැදිලිව සඳහන් කරනවා උන්වහන්සේගේ පැමිණීමට පෙර. ඒ නිසා මේ ලෝකෙට පැමිණෙන්න තිබෙනා වසංගත ඒ 7ට පෙර උන්වහන්සේ ඒ සේවය උන්වහන්සේ අවසන් කරනවා. ඊට පස්සේ අපිට එල්දර පොතේ 22 වෙනි පරිච්ඡේදය වෙනවා ධර්මිෂ්ඨ තනත්තා මතුත් ධර්මිෂ්ඨයි. අධර්මිෂ්ඨ තනත්තා මතුත් අධර්මිෂ්ඨයි. දුෂ්ට තනත්තා මතුත් දුෂ්ටයි. ඒ නිසා ඔබ ඊට පෙර ඔබට මේ ගැලවීමේ පණිවිඩය මේ ශුද්ධ වූ ආලෝකය ලැබෙන අවස්ථාවේදී ඔබ පිළිගන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව අපිට පැහැදිලි චිත්‍රයක්, පැහැදිලි අවබෝධයක්, පැහැදිලි ආලෝකයක් ශුද්ධ ලියවිලේ ලියා තිබෙනකොට ඒ පිළිබඳව ඔබ අවබෝධයෙන් සිටින්න අවශ්‍යයි. මුලාව සහ අන්ධකාරය සහ ආලෝකය අතර වෙනස ඔබ අවබෝධ කරගන්න අවශ්‍යයි. ඒ නිසා අපි මේ කාරණේ අපේ අවධානයට යොමු කරන්න අවශ්‍යයි. උන්වහන්සේ පැමිණෙන්නේ ඇයි? අපට අහිමි වුණා වූ ඒ තේජසේ ශරීරය නැවත පෞල්තුමා කියනවා වගේ නැවත ඔබටත් මටත් දෙන්නට. ඒ අවස්ථාවේ තමයි ඒ කාරණා දෙවෙනි කාරණේ සම්පූර්ණ වෙන්නේ. දෙවෙනි කාරණේ සම්පූර්ණ වෙන්නේ. පළවෙනි කාරණේ ඒ ආත්මික නිර්වස්ත්‍රකම උන්වහන්සේ වසනවා. උන්වහන්සේගේ කුරුසේ පූජාව ඔබත් මමත් පිළිගන්නා අවතරේදී උන්වහන්සේගේ ඒ අමිලෝ ලේ තුලින් ඔබටත් මටත් ගැලීම තිබෙන බව
පිළිගන්නා අතරේදී ඔබගේ ආත්මික නිර්වස්ත්‍රකම උන්වහන්සේ වසනවා. ඊළඟට අපිට හම්බෙනවා අපේ ශාරීරික නිර්වස්ත්‍රකම උන්වහන්සේ වසන්ට යනවා උන්වහන්සේගේ පැමිණීමේදී. ඒ නිසා අපිට පේනවා ඇති මේ අද ගොඩාක් දෙනෙක් කියන්න උත්සාහ කරනවා මේ පෞකාරයට මොකද්ද? අමරණීයත්වයක් තිබෙනවායි කියන කාරණේ. මනුෂ්‍යයාට මේ පෞකාර මනුෂ්‍යයට අමරණීයත්වයක් තිබෙනවායි කියලා කියන්න පුදුමාකාර උත්සාහයක් දරනවා. උත්පත්තිකතේ පැහැදිලිව හම් වෙනවා දැනදු ඔහුගේ තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයනුත් ගෙන කා සදාකාලටම ජීවත් නොවන පිරිසේ කියා. පෞකාර මනුෂ්‍යයට අමරණීයත්වයක් නැහැ. හැබැයි ඔහු ජීවන වෘක්ෂයෙන් කෑවනම් මොකද වෙන්නේ? ඒ වචනේ තිබෙනවා සදාකාලටම පෞකාරයක ජීවත් වෙන්න යනවා. ඒ නිසයි උන්වහන්සේ ඒ දේ කරන්ට ඉස්සරලා ආදම් සහයව නුවරින් පිටමන් කරේ. ඒ ඉදනින් පිටමත් කරේ. ඒ නිසා ශුද්ධ ලියවිලි ලියා තිබෙන දේ අපි ශුද්ධ ලියවිලට අනුව කීකරු වෙන්න අවශ්‍යයි. ඒ නිසා වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා. ඒ නිසා අමරණීය පෞකාරයෙකු ලෙස සදාකාලයටම ජීවත් වෙන බව දේවචනයේ පැහැදිලිව උගන්වලා නැහැ. ඒකේ පිළිබඳව කිසිදු සත්‍යතාවයක් නැහැ. අමරණීය පෞකාරයෙක් හැටියට සදාකාලයක් ජීවත් වෙන බව. අමරණීය තනන් වහන්සේ එකම තනන් වහන්සේ දෙවියන් වහන්සේ පමණයි. ඔබට අමරණීයත්වය ඒ අහිමි වුණා වූ තේජසේ ශරීරය උන්වහන්සේගේ පැමිණීමේදී දෙන්ට යනවා. ඒ දේ සෙවිය යුතු බව රෝමපුතේ පවුල්තුමා කතා කරනවා. ඊළඟට අපිට හම් වෙනවා උන්වහන්සේගේ සුභාරංචිය තුලින් ඒ අමරණීය භාවය දෙක තිමෝති පොතේ අපිට පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ අපිට හම් වෙන උන්වහන්සේ දෙන්ට යන බව. උන්වහන්සේගේ ප්‍රකාශ වීමේදී ඒ අමරණීයත්වය ඔබට දෙන්ට යන බව. එනිසා පෞකාර මනුෂ්‍ය මරණීයයි. එක කොරින්ති පොතේ පැහැදිලිව කියනවා මේ මරණීය වූ ශරීරය මේ දිරණ සුළු මේක නොදිරට භාවයට පැමිණෙන්නට යන්නේ උන්වහන්සේගේ පැමිණීමේදී. ඒ නිසා බැරදි දේ මේ මහත් වූ මුලාවෙන් ඔබත් මමත් අයින් වෙන්නටම අවශ්‍යයි. මම මේ චිත්‍රය ඔබට හැම සතියකම ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ කොහෙද හිටියේ? ඔබ හිටියේ මෙතන. ඔබ හිටියේ most holy place එක. නැත්නම් ඔබ හිටියේ ශුද්ධ වූ දෙවියන් වහන්සේත් එක්ක මූණට මූණලා සම්බන්ධකම් පවත්වමින් ඔබ හිටියේ. පාපය නිසා මම ඔබගේ අවධානය යොමු කරන්නේ මේ මහත් වූ මණ්ඩප මෙහි ශුද්ධ වූ සේවය නැත්නම් ශුද්ධ වූ සලස්ම වෙතට. ඔබ හිටියේ මෙතන. උන්වහන්සේත් එක්ක මුහුණට මුහුණලා ගනුදෙනු කරමින් සිටියේ. උන්වහන්සේගේ ස්වරූපය උන්වහන්සේගේ සමානත්වයේ ධර්මින් ඔබ මෙතන හිටියේ. නමුත් පාපය නිසා ඔබ කෙලින්ම කොහට තල්ලුනේ? කෙලින්ම ඔබ ගියා මේ උන්වහන්සේ පිටත මළුවටම තල්ලු වුණා. පිටත මළුවෙනුත් එහාට තල්ලු වුණා. ඔබට නැවත හැකියාවක් ලැබුණ නැහැ කොහටද? උන්වහන්සේ ශුද්ධ තරන් වහන්සේ දෙතට එන්න ඔබට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඒ වෙනුවට ඒ පෞකල දාම උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මිය යතුව තිබුණ නිසා පෞකල දේවචන කියන ඒ කාන්තේම නුඹලා කෑව දවසේදීම මිය යන බව. නමුත් ඔවුන් වෙනුවට බැටළුවෙක් මිය ගියා. ඒ බැටළුවකින් සංකේතවත් කරන්නා වූ බැටළු පැටවානන් වෙනුවට අනාගතයේ ඔවුන් ඒ ස්වර්ගය සහ පොළොව අතර තිබෙනා වූ ඒ අසමගිය සමගි කරන්නට අපේ ගැලුම් කරතනන් වහන්සේව සංකේතවත් වන ඒ බැටළු පූජාව උන්වහන්සේ ස්ථාපිත කළා. දැන් ඔබට පේනවා උන්වහන්සේ මනුෂ්‍යත්වය ගැනීම. උන්වහන්සේ දේවත්වය අතහැරලා දාලා උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා උන්වහන්සේ මිනිසෙක් හැටියට මේ කාරණා තුන අපි ගිය සතියේ ඉගෙන ගත්තා. උන්වහන්සේ සම්පූර්ණ ජීවිතයක් ගත කළා. යාඥාවේ ජීවිතයක් ගත කළා. දේව වචනය තුලින් පෝෂණය වුණා. උන්වහන්සේගේ සාක්ෂිදාරීමේ ජීවිතයේ සුද්ධාත්මන් වහන්සේගෙන් පූර්ණ වෙලා ඒ සේවය කරලා උන්වහන්සේ බෞතිස්ම ලැබලා ඔබට පේනවා ඒ බෞතිස්ම පිටත මළුවේ තිබුණා වූ අපි මේ කාරණා අපි ගිය සතියේ පාඩමෙන් ඉගෙන ගත්තා. උන්වහන්සේ මනුෂ්‍යයාට ඒ පූර්ව ආදර්ශය දීලා උන්වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා ස්වර්ගයත් පොළොවත් එකතු කරා. ඔබට පේනවා ඇති කුරුසිය. ස්වර්ගයත් පොළොවත් එකතු කරා. මනුෂ්‍යයාට අහිමි වුණා වූ ඒ බැඳීම නැවත කුරුසිය කරන කොටගෙන මනුෂ්‍යව සම්බන්ධ කළා. දැන් ඔබට පුළුවන් කොහට යන්නද? ඔබට ඒ බලාපොරොත්තුව තිබෙනවා. උන්වහන්සේ වෙතට යන්නට ඔබට ඒ බලාපොරොත්තුව තිබෙනවා. මොනතරම් ආශිර්වාදයක්ද කියලා බලන්න. ඔබට අහිමි වුණා මෙතන. ඔබට අහිමි වුණා දේ ඔබ පිටත මළුවටම තල්ලු වුණා. දැන් ඔබට හැකියාවක් තිබෙනවා. ඔබට අහිමි වුණා ඒ දේව ස්වරූපය සහ දේව සමානත්වය ලබා ගන්නට.
ඔබට උන්වහන්සේ ආරාධනා කරනවා. කොහටද? එන්න. දැන් කුර්සියේ පූජාව කරනකොටගෙන ඒ පූජාව කරනකොටගෙන ඔබට පුළුවන් ඔබට අවස්ථාව මම උදා කර දී තිබෙනවා. ඒ ඔබට අහිමි වුණා වූ කාරණා දෙක සම්පූර්ණ කරගන්න. ඔබ බෞතිස්මයෙන් ඔබේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේව තමන්ගේ පෞද්ගලික ගලම්කාරයට පිළිගෙන ඔබ බෞතිස්මය තුළින් ඔබ පවිත්‍ර කරගෙන ඔබ ශුද්ධස්ථානයට ඇතුල් වෙන්නට ඕනේ. ශුද්ධස්ථානයේ මං කාරණා තුනක් තබා තිබෙනවා. උන්වහන්සේ කියනවා ඒ තමයි යාඥාවේ ජීවිතය දූපූජාසනය. ඊළඟට පිදීමේ රොටි මේසේ දේව වචනය තුළින් ඔබ පෝෂණය වෙන්න ඕන. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල ධර්මින් උන්වහන්සේ බලවත් උන්වහන්සේ වෙනුවෙන් බලවත් වූ සාක්ෂිකාරයෙක් විය යුතු බව. මේ ස්ථානයේ ඔබ ජීවත් විය යුතු බව උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. දායබ්‍ර සහෝදර සහෝදරිය එදා ආදම් සහ ඒවට අහිමි වුණා වූ දේ උන්වහන්සේ එදා හිමි කර දෙන්න උන්වහන්සේ එදා ඒ පළමු පූජාව පිහිටුවීම තුළින් උන්වහන්සේ ඔබටත් මටත් අවස්ථාව උදා කර දී තිබෙනවා. ඔබට අහිමි වුණා වූ ඒ කාරණා දෙක සම්පූර්ණ කර ගන්නට. ඔබගේ ආත්මික නිර්වස්ත්‍රකම වසා ගන්නට. ඔබගේ ශාරීරික නිර්වස්ත්‍රභාවය උන්වහන්සේ වසන්ත යනවා. ඒ අහිමි වුණා වූ දේව ස්වරූපය සහ දේව සමානත්වය උන්වහන්සේ ඔබට විශේෂයෙන් දේව සමානත්වය ඔබට ලැබෙන බව උන්වහන්සේ ඒ බෞතිස්මය තුළින් උන්වහන්සේ ගැලුම්කාරයට පිළිගැනීම තුළින් උන්වහන්සේ ඔබට පොරොන්දු වෙලා තිබෙනවා. ඒ වගේම අපට අහිමි වුණා වූ දේව ස්වරූපය මේ මරණීය වූ ශරීරය තේජසේ ශරීරයට උන්වහන්සේ හරවන්ට යන උන්වහන්සේගේ පැමිණීමේ දවසේදී. ඒ නිසා මේ බලාපොරොත්තු ඇතිව අප ජීවත් වෙමු. තවත් විශේෂිත වූ පාඩමක්. අපි මේ මණ්ඩප මෙහෙය තුල තිබෙනා වූ අද දවසේදී ඉගෙන ගත්තේ ජීවිතය සහ මරණය කියන කාරණා දෙක. කොයි ආකාරයෙන්ද මේ මණ්ඩප මෙහෙය තුල උන්වහන්සේ අතුල් කර තිබෙන්නේ කියන කාරණේ. තවත් අපි ඉදිරියට යන්න ඉතාමත් වැදගත් සිද්ධාන්ත වැදගත් ඉගැන්වීම් මේ මණ්ඩපය තුල උන්වහන්සේ සංගවා තිබෙනා වූ මේ කාරණා අපි ඉගෙන ගන්නට යනවා. අපි මේ ආකාරයෙන් ඉදිරියට යමු. එතකොට උන්වහන්සේ මේ ශුද්ධ සත්‍යතාවය ඔබටත් මටත් එල්දරව් කරන්නට යන නිසා අපි උන්වහන්සේ දී තිබෙනා මේ ශුද්ධ සත්‍යතාවය පිළි අරගෙන උන්වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේ ඔබට දී තිබෙනා ආරාධනෙ පිළි අරගෙන අපි මේ ශුද්ධස්ථාන ජීවිතයට අතුල් වෙන්න අපි අදිෂ්ඨාන කරගනිමු. එසේ කරන්ට ඔබටත් මටත් උන්වහන්සේගේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සම්බ්‍රජේස් පිහිටයි.